ආයවා මහත්තයෝ. අරත් ආයේ කාබනික පොහොර ගැන කතා කරන්න වෙන්නද? අපි යම් පොහොර කොට ගාවටම කියලා කතා කරමු. මොකද උනේ කියලා බලන්නත් එක්ක. මේ පොහොර දැන් වැඩි වෙලා මේ බිමට වැටෙන්නේ. අපි අංක මහත්තයා පොහොර කොට පැත්තටු. මේ දියර පොහොර එක කාබනික දියර පොහොර. මේකේ ලීටර් 1000ක් තියෙනවා මං ගාව. මේක අපි හදලා තියෙන්නේ මේ හකුරු එතකොට කඩල මේ ගව මූත්‍රා එතකොට වනාන්තර පස් මේ එතකොට මුහුදු මාළු ඒ වගේ දේවල් දාලා මේ අදාළ අපිට මේ මහතුරු කියලා දීපු විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මේ තියෙන මහත්තයා අපි හදපු පොහොර. මේ පොහොර හදන්න ලොකු වියදමක් දරුවා. ඒ ඔක්කොම කරලා පොහොර ටික හැදුවේ ඉතින් අපේ මේ ගොවි මහතුරු ටික කිව්වනේ මේ ගොවි නියාමක මහතුරු ටික කිව්වා පොහොර ටික හදන්න අපි ගන්නම්. ඒවට උදව් කරන්නම් කියලා රජෙන්. දැන් මම කාබනික පොහොර හදලා තියෙනවා කිලෝ 10000ක් විතර මෙතන. ඊට අමතරව දියර පොහොර හදලා තියෙනවා ලීටර් 1000ක් විතර. මගේ නම තමයි කේ.ජී. ලක්ෂ්මන් විජේරත්න. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පල්ගස්සව ගොවිජන බල ප්‍රදේශයේ 598 මඩවල තුලාන. මොනවල්ලාගේ වට්ටක්ක අනේ කොල්ලා මේවා මේ බලන්න කියලා අපේ රූප පෙට්ටියෙන් ඇවිල්ලා ඉන්නවා. වට්ටක්ක මොනවල්ලා මම දන්නේ නැහැ නුවා වැඩක් නැහැ. මොනවද කන්නේ? වණ්ඩු. ඔක හාල් පිටි වලින් හදන්නේ. වණ්ඩු කෑල්ල කාපුවම ඉතින් හවස වෙනකන් ඉන්න පුළුවන් මුන්ට. පුළුවන්. පැත්ත මොකද්ද කියලා කියන්නකෝ. මේ පැත්තට කියන්නේ පළුගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. පුරාණ මේකට කිව්වේ නුවර කලාවිය කියලා. ඒ කියන්නේ අනුරාධපුර නුවර මේ පොළොන්නරුව කියන ප්‍රදේශයට යන්න තිබේ මම්මාවත තමයි මේ හරහා තිබෙ රිටිකල කන්දර පිටිපැස්ස. ඒකට කියන්නේ මේ හරිය මණ්ඩාලෙන පුරාණ නම. දැන් කියනවා මේකට මඩවල කියලා. එතකොට මේ තව තියෙනවා මේක නාමල්පුර කියලාත් කියනවා. මේ ගමේ ප්‍රධානම දේ තමයි ගොවිතැන් කටයුතු කරන එක මිනිස්සු. පුරාණ ගොවිතැන් ගොඩක් තියෙනවා මෙහෙ. හේන් ගොවිතැන, දූවිල්ලට වපුරන එක, කැකුලම් වපුරන එක, අහස් ඇස්සට වපුරන එක, මඩට වපුරන එක, නවදැලි හේන් කොටන එක මේවා තමයි මේ ගම්වල තියෙන ගොවිතැන් කටයුතු. ඇත්තටම දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවානේ මේ කෘමිනාශක නැත්තම් රසායනික පොහොර ඉල්ලලා අලකලංචියක් රට පුරාම ඔයාලා වගේ ගොවියෝ කෑ ගහන්නේ පහරට බෑලා. මොකද්ද මේකට දෙන්න තියෙන්නේ කියන්න තියෙන්නේ නියම ගොවියෙක් හැටියට. නියම ගොවියෙක් හැටියට පළවෙනි කතන්දරය තමයි මේක අද කීයක නෙමෙයි මිනිස්සු කෑ ගහන එක එදත් කෑ ගැහුවා. 1820 කෑ ගැහුවා. අදත් කෑ ගහනවා වැඩ කරන එක වැඩේ කරගෙන යනවා. කුමිනාශක, වල්නාශක, රසායනික පොහොර කියන එක ඉල්ලන උන් ටිකක් ඉන්නවා. හැබැයි මහත්තයෝ මම දැන් අවුරුදු 17ක් මම හිතේ අපේ අප්පච්චි නැති වුණාට පස්සේ ඊට පස්සේ මගේ නෝනාගේ අප්පච්චි නැති වුණාට පස්සේ මම තමයි ගොවිතැන් කටයුතු කරට ගත්තේ. මම අක්කර 10ක් වපුරනවා. කුලියට කවුරුත් ගන්න නැහැ දෙයි හාමුදුරු පිටින්. ගෙදර එවුන් ටිකත් එක කරන්නේ. ඉතින් මට කෘමිනාශක ගහන්න විදියක් නැහැ. මොකද මම මේ මහ පොළොට ආදරෙයි. මගේ දරුවන්ට ආදරෙයි. මට ආදරෙයි. ඒ හින්දා මට වසවිස පොඩ්ඩක් ඈත් කරගන්න උනා. ඒ හින්දා මම දේශීය වී වගා කරන්නේ. ඒකින්ද ඉතින් මම කෘමිනාශක වල්නාශක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් රටේ ලෝකෙවුන් ඒව ඉල්ලලා කෑ ගහනවා මොකද්ද කියන්නේ ඉතින් මං හරියට කියන්න දන්නේ නැහැ. කොහොමද එතකොට මේ එන කෘමියා පාලනය කරගන්නේ? මල් හට ගන්න ප්‍රශ්නේ තියෙනවා, තනකොළ පාලනය කරගන්න බෑලු කියලා ප්‍රශ්නේ තියෙන්නේ. ඒව පාලනය කරගන්නේ. ඒව පාලනය කරගන්න කියන දැන් මේ මහ පොළොව දිහා බලමු අපි මහතෝ දැන් මේ කුරක්කම් හේනක් තියෙන්නේ. මේ කුරක්කම් මේ පස්වෙනි වතාවට තමයි කපාගෙන යන්නේ. පළවෙනි තෝව කැපුවා, දෙවෙනි තෝව කැපුවා, තුන්වෙනි තෝව කැපුවා, හතරවෙනි තෝවයි පස්වෙනි තෝවයි තමයි ඔය තියෙන කපන්ද. මේක මේ වල්ගස් තියෙන්නේ. වල්ගහ කියලා කියන්නේ අපි අපේ වගාවට තියෙන මේ ඕකට කර දෙනවා කියලා කියන්නේ.
අපේ ගාව දැන් මේ කරලා බර වුණාට පස්සේ මෙයා හේතු වෙන්නේ වල් ගහට. අපි හිත වල් ගහවේ තිබුණාවේ. අපිට වල් ප්‍රශ්නයක් නැහැ. අපි වල් නාශක වෙනුවට අපි පාවිච්චි කරනවා පුරාණේ ඉඳලා කුඹුරට අපි තුන් පාරක් හීය ගහනවා. දැන් ටැට්ටරේ නිහාන්නේ මහත්තයා එදා හරක්ෙන් හැවවත් අපි තුන් පාරක් කුඹුරට හරක් බාන අරන් එනවා. අද කුඹුර පළවෙනි හීය එක දික් අතට හැවනම් තව දවස් 7ක් වෙනකොට මේ වල් පෑගිච්චේ වගේ ඉතුරු කොටස ආයෙ පැලවෙනවා. දවස් 7ක් යද්දී ඒක නිල් පාටට කොළ පාටට පේනවා. ඊට පස්සේ අපි දෙවෙනි හීය ගහනවා දවස් 7කින් පස්සේ. දෙවෙනි හීය ගහන්නේ හරස් අතට. ඒක ගහනකොට අර පැලවිච්ච වල ටික ආපහු යට යනවා. යට ගිහලා ඒක ආයෙ කුණු වෙනවා. ඊට පස්සේ වපුරන්න නීරවල් ටික බැඳලා ඔය ස්නන් තියලා මේ ස්නන් කැට ටික තියලා එතකොට වැටවල් ටික අහවර කරලා වපුරන්න ලම් වෙනකොට හෙට වපුරන්න කියලා අද තව හීයක් ගහනවා. ඒකට අපි කියන මඩ හීය කියලා. එතකොට මේ දවස් 15ට පැලවෙන්න තියෙන හැම බීජයක්ම පැලවෙලා ඉවරයි මහත්තයෝ. එතකොට අපි කුඹුරට ටැට්ටරේ හරි හරක බාන හරි තුන් පාරක් එනවා කියලා කියන්නේ වල් ටික තිබෙම තියෙනවා. ඊට පස්සේ අපි වී ටික වපුරලා ඉවරුනාට පස්සේ දවස් 3 යනකොට ස්නන් හරවලා ඊට පස්සේ දවස් 6 7 යනකොට අපි මේකට මේ වතුර බඳිනවා. ගෝයන් ගහේ චුට්ටක් උඩට එන විදිහට වතුර බැඳලා තියෙනවා. හැබැයි මේ වතුර අපි කඩන්නේ නැහැ. වතුර කඩන්නේ නැති හේතුව යට මොන හරි තව වල් ඇටයක් හරි වල් කෑල්ලක් හරි වල් පැලයක් හරි තිබ්බනම් ඒක කුණු වෙන්න තමයි වතුර බදින්නේ. අපේ ගෝයන් ගහ එන්න උඩට ඉස්සෙනවා. ඒ ඉස්සුනාට පස්සේ අර වල් ටික පාලනය වෙනවා කියන වලට උඩ එන්න බෑනේ වතුර නිසා. අපේ ගෝයන් ගස් ටික උඩට යනවා. ඊට පස්සේ වතුර අපි කඩන්නේ නැහැ. වතුර එහෙම්මම තියෙනවා. තිබුණාට පස්සේ වල් පාලනය ඉතින් වෙනවා. ඉතින් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔය තවත් එකක් තමයි දැන් මේ මිනිස්සු කියනවා ඔය පොඩි ඉඩමක් එයා අක්කර කාලක් හමාරක් මේ එහෙම කරන්න පුළුවන් අක්කර 10 12 කරන්න බෑ එහෙම කියලා. එහෙම එකක් නෑ මහත්තයෝ. ගෝවිතන හරියට දැනගත්තා නම් කුඹුරට බහිනකොට කැත්ත උදැල්ලට වන්දනා කරලා සූර්යයට වන්දනා කරලා මේ හඳට වන්දනා කරලා අම්මා තාත්තා ගැන සිහි කරලා මේ මහ පොළොව අස්සදලා දීපු අපේ අත්තලා මුත්තලාව සිහි කරලා කුඹුරට බැස්සට පස්සේ හොඳ වෙලාවක් බලලා එතනින් එහාට ගෝවිතන ගැන අපිට අවධානමක් නෑ. අපිට පිහිට තියෙනවා ආරස්සාව තියෙනවා. ඉතින් මේ අපි ඒකට කියනවා අපි මේ කරන බලනවා කියලා. දිවි කරණයෙන් තමයි අපි වැට බඳින්නේ. ඊට පස්සේ දිවි කරණ සිංහ කරණ වලින් වැට බඳිනවා. ඌරු කරණයෙන් හානවා. ඒ කියන්නේ මඩමන වැඩ කරන්නේ ඌරු කරණයෙන්. එතකොට වපුරන එක අපි කරනවා දිවි කරණයෙන්. මොකද දිවි කරණ කියන්නේ දෙවියා කියන්නේ පූස් කුලයට අයිත්නේ. එතකොට පූසෝ බල්ලෝ සිංහෝ දිවියෝ කියන කරණයෙන් වපුරට පස්සේ කුරුල්ලෙක්වත් කට ගහන්නේ නැහැ ඒකට. මේ වගේ කෙම්ප්‍රෙප් ටිකක් එක තමයි අපි යන්නේ. ඊට පස්සේ බැරි වෙලාවත් අපේ එකේ පහුවෙලා වැපුරුවොත් කියන්නේ මහත්තයා අපි කන්නට වගා කරපු මිනිස්සු. දැන් ඔය මිනිස්සු හැමදාම සංසර්ගයේ යෙදුනට මහත්තයෝ මේ සත්තු සංසර්ගයේ ඉඳන් අවුරුදු 1 කාලයකට විතරයි. ගොයමට හානි කරන කුඩිත්තා කියලා පොඩි සතෙක් ඉන්නවා. ඒක ඉපදෙන්නේ දෙසැම්බර් අගට. ඒක ගොයන් ගහේ සාමාන්‍ය දවස් 14ක් විතර ගියාට පස්සේ තමයි කුඩිත්තා හානි කරන්න පටන් ගන්නෙ. 14 ඉඳලා දවස් 21 වෙනකම් වගේ කුඩිත්තට හානිය තියෙනවා. 21කින් පස්සේ ගහ මෝරන නිසා කුඩිත්තට හානිය කරන්න බෑ. අපි ඒ හින්දා කුඩිත්තා ඉපදෙන්නේ දෙසැම්බර් මාසේ අග නිසා අපි නොවැම්බර් මාසේ මුලට වපුරනවා. එතකොට කුඩිත්තා ඉපදෙලා හානි කරන්න යනකොට ගොයන් ගහ මෝරලා ඉවරයි. කුඩිත්තට මොනවත් ඒකට කරන්න බෑ මහත්තයා. ඒක තමයි කන්නට වගා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපේ මහත්තයෝ ආයෙ එනවා සුදු රෝග කියලා එනවා. කොළ කන එක දැලඹියක් ඇවිල්ලා කොළ හූරලා කාපම ගොයන් ගස් සුදු පාට තැන තැන පිච්චිලා පේනවා. ඉතින් මේක ඉපදෙන්නේ මේ ජනවාරි මාසෙට. එතකොට මේක කන්නේ කොලේ නම් මුට බණ්ඩිය කන්න වෙන්නේ නැහනේ. අපි එහෙනම් කලින් වැපරුවොත් බණ්ඩිය එනවා ජනවාරි මාසෙ වෙද්දී අර ඉතුරු වෙච්ච කොළ ටික තමයි මේ සුදු මැස්ස කන්නේ. එතකොට අපි සුදු මැස්සට මේ කෘමිනාශක ගහ දඟලන්න ඕනේ නැහැ. මොකද ඒක කොලේ කාලා ඵලයන්. අපිට කරලා ඉතුරු වෙලා තියෙනවනේ. ආයෙ ටික දවසක් ගියාට පස්සේ කරලා කන එකෙක් එනවා. ඒකට අපි කරලේ තියෙන කිලිටි ගුරා බොන එක තමයි ගොයම් මැස්ස කියන්නේ. එහෙම නේද? ගොයම් මැස්ස ඉපදෙන්නේ දෙසැම්බර් මේ ජනවාරි අගට. ඒ කියන්නේ පෙබරවාරි මුලට වගේ තමයි ගොයම් මැස්ස ඉපදෙන්නේ. ඒක ඉපදෙනකොට ගොයන් කරලේ කිරි වැදිලා තිබ්බොත් බැරි වෙලාවත් මේක කරලේ වී ඇට වලට හිල් කරලා කිරි ටික උරා බනවා. එතකොට බොල් ඇට වෙනවා. අපි ඒ නිසා ඒක ඉපදෙන්න කලින් කිරි තද වෙනවා. ඒ කියන්නේ වී කරලේ කිරි මේ වතුර වගේ නැතුව ඝන වෙන කිරි අපි කිරි පුපුරන්නේ නැති වෙන්න ඝන වෙන කාලේ අල්ලලා තමයි වපුරන්නේ. ඒ කියන්නේ කලින් අපි වපුරනවා කියලා කියන්නේ ගොයම් මැස්සා එනකොට කරලේ කිරි තද වෙලා ඉවරයි.
ඌට කරලට විදින්න විදිහකුත් නැහැ. එතකොට අපි ඌට තෙල් ගහන්න ඕනෙත් නැහැ. ඌ ඕන එකක් කරගත්තා කියලා අපි නිකන් ඉන්නවා. ඊට පස්සේ පෙබරවාරි අග වෙනකොට තමයි කුරුල්ල බිත්තර බිඳින්නේ. එතකොට තමයි කුරුළු පාළු වෙන්නේ. කුරුළු පැටවු ඇවිල්ලා ගොයන් කනවා, මේ බීයට කනවා, ඒ වගේ පාළු කුරුළු පාළු කියන එක එන්නේ. ඉතින් අපි ඒ නිසා කලින් වැපුරුවා නම් කුරුල් පැටව ඉපදෙනකොට බිත්තර බිඳිනකොට ගොයන් කපලා අහවරයි. ඒ නිසා තමයි අපේ මුතුන් මිත්තෝ හැම කුඹුරකම කුරුළු පාළුව කියලා පැත්තක අරිනවා. හේතුව උන් ගොවිතැන් කරලා කන්න නෙමෙයිනේ අපේ මහත්තයෝ. උන්ටත් අපි හදන එකෙන් කන්න ඕනේ නිසා අපි කලින් කන්නට වගා කරපු නිසා උන්ට ඇවිල්ලා කන්න දෙයක් මේකේ නැති වී කියලා තමයි අපේ අත්තල මුත්තල කිත්තල කිරිකිත්ත නත්ත පනත්ත සොරිය පේඩියා කියන හත්මුතු පරම්පරාවම. කුරුළු පාළුවට ඔය කෑල්ල අරලා තියෙන ඕකට අතක් ගහන්න එපා කියලා අපේ මහයුන් අපිට කියලා තියෙන්නේ. ඒක අපි වපුරනවා. හාලා වපුරලා ඔක්කොම කරනවා. ඒ වුණාට ඒක කුරුළු පාළුව. ඒකට ආය අත ගහන්න දෙන්නේ අපිට. පහු කාලේ නෑල එයාලා කාලේ යනවා. එයාලා ඒක කාලා ඒ ආදාළ දේවල් ටික කරලා යනවා. ඉතින් ඒක තමයි ඉතින් පරිසරයත් රැකුණා. අපිත් රැකුණා. ඉතින් ගොවිතැනත් රැකුණා. මේක අර කන්නට කරපුවාම දැන් ඔය කෘමිනාශක ඕනේ කියලා කියන්න හේතුව මහත්තයෝ අපේ උන් රස්සාවට යනවා. අද කුඹුර වපුරන්න විදිහක් නැහැ. හෙට වපුරමු කියලා කියනවා. ආයේ හෙට නිමාඩු නැහැ කියනවා. ඊට පස්සේ තව ළමෙක්ගේ ඉස්කෝලේ වැඩක් තියෙනවා කියලා. මොකක් හරි එකක් කියලා මේ කුඹුර වපුරන එක පරක්කු කරලා අවසානයේ වැස්ස වැඩි වෙලා වතුර ආවට පස්සේ ඔන්න නටනවා කුඹුර වපුර ගන්න යන්න ඕනේ කියලා. ඒ ගියාට පස්සේ කන්නේ පහුවෙලානේ මහත්තයෝ. ඒ දා වපුරපු දවසේ ඉඳලාම අර සත්තු ටික ඉපදෙන කාලේ ඇවිල්ලා. උන් ඒක හානි කරන හින්දා තෙල් ටැංකිය කරේ ළඟ ඉන්න ඕනේ. කන්නට වගා කරා නම් ඔය කිසිම දෙයක් අපිට නැහැ. හැබැයි මේ රජය දැන් ජල කළමනාකරණය හරහා වතුර දෙනකොටත් මේක හොයලා බලන්නේ නැහැ නේ. දැන් වතුර දෙන ක්‍රමයටනේ ගොවීන්ට වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වතුර දෙන්නෙත් මහත්තයා අපි පැරන්නු නෙමෙයිනේ. ගුරු ගෙදර ගිහිල්ලා මේ කෙනෙක් ඉස්කෝල විශ්වවිද්‍යාල පාස් කරලා ඒවා මේවා කරලා ආපු මහතුරුනේ උන් මේ අපේ පුරාණ ක්‍රම ටික දන්නවනම් වතුර දෙන්න කලින් කියනවා කැකුලන් හාපල්ලා කියලා. කැකුලන් හාපල්ලා එතකොට අහස් වැස්සේ වැඩ ගනින්න කියලා උන් කියනවා. බුම් බර දාලා කියනවා. ඉතින් අපි උන් කියනකන් හිටියේ නෑ. දැන් මේ තාම මේවට මේ වතුර දෙන්න ඒවා මොනවත් කරලා නැහැ. උනට අපි මේ හාලා තියෙන්නේ. හාලා නීරවල් රැහැලා ඒ ටිවල් කරගෙන යන්න හේතුව මහත්තයෝ අපිට ඕනේ මේ වස වෙසෙන්නේ නැතිව වී ටිකක් ගැට ගන්න. අපි පොඩි උන්ට කන්න දෙන්න. ඒකින්ද ඉතින් අපි එහෙම වතුර දෙනකම් බලන් ඉන්න නැතුව වැස්ස වලාහක දෙයියෝ එහෙම මෙහෙන් ගොරවල එනකොට සැප්තැම්බර් මාසේ 15 පැන්න කියලා කියන්නේ. ඉතින් අපිට ගෙවල් වල බුදියන්ට බෑ ඉතින්. අපි කුඹුරු වපුරන්න ඕනේ. දූවිලට වපුරනේ උන් ඉන්නවා, කැකුලම් වපුරනේ උන් ඉන්නවා, රට කැකුලම් වපුරනේ උන් ඉන්නවා, මඩට වපුරනේ උන් ඉන්නවා. මේ ඔක්කොම අහු වෙනවා මහවි බාලවි කියන ඒවාට. දැන් ඔබ කියන්නේ මේ රසායනික ක්‍රමවේදයෙන් මිදෙන්න පුළුවන්. අපෝ පුළුවන්. දැන් මම කරන්නේ. මම අක්කර 10ක් වපුරනවා මහත්තයා. මේ යායේ ඕනෙකෙත් දන්නවා. මගේ වැඩට කවදාවත් කුලියට මිනිහෙක් අරගෙන නැහැ. එන්නෙත් නැහැ. හේතුව මම කැමතිත් නැහැ. මොකද මේ අක්කර 10ක් මම වගේ මේ වයසක මිනිහෙකුට වපුරන්න බැරි නම් ඉතින් වැඩකුත් නැහැ නේ. අපි මේ මහ පොළේ ඉපදිලා. ඉතින් අක්කර 10 වපුරන්නේ මේ විදිහට මේ අපිට මේකට රසායනික පොහොර ඕනෙත් නැහැ. මේ එතකොට තෙල් බෙහෙත් ඕනෙත් නැහැ. කෘමිනාශක ඒ මොනවත් ඕනේ නැහැ. මොකද අපිට කන්නට වගා කරගත්තාම දෙයියන් හැමදෙන පිටින් අපි වී ටිකක් හිට ගන්නවා. එතකොට දැන් වී වගාව කමන්නේ කියන්නේ. එතකොට මේ අනෙකුත් වගාවන් වලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? මේ මෑකරල්, එතකොට බෝංචි, ඔය කියන බඩිරිඟු, වට්ටක්කා එවැනි ඒවට මේ ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද එතකොට? ඕකට මහත්මයා දෙන්න තියෙන පළවෙනි උත්තරේ තමයි මේ දැන් අපි අපේ දේවල් අතහැරලා වෙන දේවල් අල්ලගත්තනේ අපි. ඒ අල්ලගත්තාම උන් කවදා හරි ඒ දේවල් ගත්තාම අපිට හූල්ලන්න වෙනවා. හරිද? උන් ඒ දේවල් ගත්තා. දැන් ඔය මෑකරල් කැටේ වස නැද්ද? නෑ මේවට වස ගහන්න නෑ මහත්තයෝ මේවා අපේ ඒවා. ඒ නිකන් අම්මෙන් කන්න පුළුවන්. අපේ කොල්ලෝ දැන් අවුරුදු 4-5 වුණොත් මේ කුඹරට ආපුවාම මෑකරලා කනවා. බන්නක කරලා කනවා. ඊට අමතරව කිරි කුරාන් කැල්. කුරක්කන් කරලෙත් ඇට ටික පොඩි කරලා කටේ දාන හපනවා. කැකිරි ගෙඩිය කනවා. ඕ දේවල් කරනවා. ඉතින් එහෙම එකක් නෑ අපිට. දැන් හැබැයි අර අනිත් ඒවායි කරන්න බෑනේ ඒක. ඔව් ඉතින් මේ කාබනික පොහොරයි රසායනික පොහොරයි අතර වෙනසත් එක්ක තමයි ඒක ඉතින් අපි නම් ඉතින් කනවා. මොකද අපි වැඩ කරගෙන ඉන්නකොට බඩගිනිය කියලා අර පැල උඩට ගිහිල්ලා හාන්සි වෙලා ඉන්නේ. ඔය කැකිරි ගෙඩියක් හරි කාලා අපි වැඩේ කරලා යන්න ඕනේ. ඕකට මේ සත්තු මර්ධනය කරන්න බැරිද එතකොට? මේවට අර කතන්දරේම තමයි මහත්තයා තියෙන්නේ. මෑකරල් හදන කාලයක් තියෙනවා අපේ. හොඳම දේ මහත්තයා අපේ තියෙනවා වගාවල් ටිකක් දේශීය වගාවල් ටිකක්. ඒක මිරිස් තියෙනවනේ අපේ මහත්තයෝ. මිරිස් තියෙන අවුරුදු 5ක් මිරිස් කඩන්න පුළුවන් මිරිස් ගස් තියෙනවා අපිට. ඒව තමයි අපේ මිරිස්. මේ දවස් 45න් හයිබ්‍රිඩ් කරලා එන මිරිස් වලට තමයි තෙල් පොහොර ගහන්න දෙන්නේ. අපේ මිරිස් ගහක් හිටව ගත්තොත් අවුරුදු 5ක් කඩනවා. අද මං කියනවට මහත්තයා නයි මිරිස් කරලක් අරන් ගිහිල්ලා රතු පාට වෙලා වේලිච්ච නැති රතු පාට වෙච්ච කරලක් අරන් තබන් දාලා හදාගන්න මල් පෝච්චි 5ක
අවුරුදු 5ක් ඒකේ කඩල් කන්න පුළුවන්. ඊගාවට නියම් වැටකොළු කියලා තියෙන්නේ. ගෙදර ඉඩ නැත්නම් පාරේ තියෙන ලයිට් කණුවක් ගාවක හිටවන්න. ලයිට් වයර් එක කණුව දිගේ උඩට නගිනවා. ඕකෙන් අවුරුදු 5ක් වැටකොළු කන්න පුළුවන්. එළබටු කහක් හිටව ගන්න. අවුරුදු 5ක් කන්න පුළුවන් මහත්තයෝ. තෙල් පොහොර මොනවත් ඕනේ නැහැ. ගෙදර කෑමට එක එළබටු ගහක් තිබ්බනම් ඇති. ඉතින් අර මහා පරිමාණය වගා කරලා ඒවා වෙළඳ පොළට අරින්න ඕනේ මිනිස්සු තෙල් පොහොර ගහලා අර පිට රටවල එන බීජ හිටවලා ඒ කරනවා. හැබැයි ඉතින් ඊට වඩා අපි නම් ආදායම අපි ගන්නවා අපේ තියෙන එළබටු වලින්, අපේ තියෙන නයි මිරිස් ටිකෙන්. දැන් ඔය සාමාන්‍ය දැන් පිට රටින් එන බීජ හිටවල ගන්න මිරිස් කිලෝ එකක් යන්නේ රුපියල් 150ට 120ට වගේනේ. අපේ නයි මිරිස් නම් අපි 450න් අඩුව දෙන්නේ නැහැ. තිබ්බටු එහෙම. තිබ්බටුත් ඒ වගේ තිබ්බටුත් ඉහළම මිල තියෙන්නේ. ඉතින් අනේක මේක අපේ ප්‍රදේශයට ඔබින දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි හිටවන්න ඕනේ. මේකේ කැරට් බීස් ලීස් හිටවල හරියන්නේ නැහැ නේ අනුරාධපුර. මේක දුෂ්කරයි. ඒ කියන්නේ වියලි කලාපයක්. එතකොට මේකේ හරියන්නේ කටු සහිත භෝග කියන ඒවා. අපිට ආවේදී කටු අන්දර කුලේ භෝග තමයි අපිට හරියන්නේ. ඉතින් අන්දර කුලේ භෝග හදනකොට තෙල් පොහොර ඕනේ නැහැ අපිට. හැබැයි අපි අර තෙත් කලාපේ තියෙනවා මේක හැදුවොත් තමයි මුන්ට මේ තෙල් පොහොර ඕන වෙලා දඟලන්නේ. අනික අපි කන්නට හිටව ගන්නෙ. හැබැයි අපේ බීජ ටිකට හෙන ගැහුවේ කොතනින්ද? බීජ ටිකට හෙන ගැහුවේ අපේ පළවෙනිම වී වර්ගය. මේ කියන්නේ දික්වී කියලා එකක් තිබ්බා අපිට. දික්වී බට් කරනවා H4 කියන එකට. හිඟුරක් ගොඩින් තමයි 1959 දී ඔක එළියට එන්නේ. ඒක තමයි පළවෙනි හෙනේ අපිට වැදුනේ. එතනින් පස්සේ අපි සේරම බට් වී වලට එතකොට දෙමුහුන් බීජ වලට යන්න ගියා. ඊට පස්සේ විදේශයෙන් ගෙන්නපු මැලේසියන් බීජ කිල්ල ඒවට යන්න ගියා. ඒවයි තමයි අපිට හෙන ගැහුවේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය කාටවත් දොස් කියලා වැඩක් නැහැ මහත්තයා. මගේ ගොවිතැන මං කරගත්තා නම්. මොකද මම මේ කතා කරනකොට මගේ රූපේ දැක්කහම මුළු ලංකාවෙම ඉන්න වෙලෙන්දු ටිකයි පාරිභෝගික ටිකයි දන්නා මේ ඉන්න අනුරාධපුර නුවර කලාවේ ආරච්චි මහත්තයා අපි එයාගෙන් තමයි වීගෙන. දැන් මේ කන්නේ මට වී ඉවර වෙලා තියෙන මිනිස්සුන්ට දීලා. කුරුළු තුඩ සුවඳල්, කළු හී නැටි, වෙද හී නැටි, එතකොට කුමුදු, බාස්මති, කීරි මොකද මේ කීරි කියන එක. එතකොට පිළිකා වලට දෙන ඔය මේ මැණික් ගලක නමක් අපි ඒකට දාගෙන ඉන්නේ. ඒකට අපි කියන්නේ මේ පුෂ්පරාග කියලා. ඒකේ වී යටේ පොඩි පෙන්දක් තියෙනවා. මේ වී දීලා ඉවරයි මිනිස්සුන්ට. මොකද මේ මුළු ලංකාවෙම ඉන්න මිනිස්සු මහත්තයෝ මේ දේශීය වී විතරක් කන මිනිස්සු ටික. ඉතින් ඒකින්ද මං කියන්නේ මේ මට නම් මේක පාඩුවක් නෑ කවදාවත් මේ කාබනික පොහොර වලින් කරපු දේශීය වී කරලා. මහරි ලාභයි මුළු ලංකාවේ මිනිස්සු මං ගාවට එනවා වී ගිනියන්න. මම මේ මිනිස්සුන්ට මගේ වී ටික දෙන්න. නැත්තම් මේ ආණ්ඩුවට කඩේ යෑමක්ද කියන්නේ මෙච්චර ගොවියෝ පාරට බහැලා වහ බොණ්ඩ හදනවා. දැන් මේ වෙනකොට මේ අකණ්ඩ උපවාසී කරනවා රසායනික පොහොර දියව් අපේ වකුගඩු දිය වුණත් කවන්නේ කියලා. මේ අතර වකුගඩු ප්‍රශ්නේ මේ ගොවීන්ටයි දෙන්න තියෙන්නේ මොනවද? නැත්තම් ඔයා මේ ආණ්ඩුවට කඩේ යනවද? ආණ්ඩුවට කඩේ යනවා නම් මහත්තයෝ මම ඉස්සල්ලාම කියනවා මේ උන් දැන් මේ ආණ්ඩුවට කලින් හිටිය අපේ මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්ඩුව. ඊට කලින් හිටිය මහින්ද මහත්තයාගේ ආණ්ඩුව. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලෙත් මම කොම්පෝස් කරපු මිනිහනේ. ඉතින් අවුරුදු 17ක් කියලා ඈත ඉඳලා මං එනවනේ. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේ පළාතේ වැඩිම කොම්පෝස් හැදුවේ මම. ඔය චක්‍රලේඛන වල ඒක ලිපිලේඛන ඇති ගොවිජන සේවාවකේ අහන්න බලන්න ඒ ලිපිලේඛන වල මට ලැබිච්ච දෙයක් මොන හරි තියෙනවද කියලා. මං ආණ්ඩුවට කඩ යනවා නම් මට හම්බෙන්න ඕනේ කොම්පෝස් හදන ආයුධ කට්ටල ණය එතකොට ආධාර හම්බෙන්න මට මොනවත් හම්බුන්නේ මං ගන්න ගියෙත් නැහැ. මොකද මම එකෙකුටවත් ණය නැතුව කන එකෙක්නේ. ඊකට මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්ඩුව වෙලාවේ ෂමා ආයතන කියලා එකකින් ආව පොහොර හදපල්ලා කියලා. ඒ ඇවිල්ලත් මගේ පොහොර කොට දිහා බල්ලා කිව්වා මහත්තයා ඔයාට නම් උදව්වක් කරන්න පුළුවන් අපිට කියලා ගියා. මං කොඹල කරනවා නම් කරපල්ලා මං පස්සේ එන මිනිහෙක් නෙමෙයි. මගේ ගමන මයි යන මිනිහෙක් කියලා. ඊපස් දැන් මේ වෙලාවේ අපේ මහින්ද මහත්තයාගේ මල්ලි මේ කවුද අපේ ගෝඨාවේ මහත්තයා ආණ්ඩුව කරන වෙලාවෙත් කිව්වා කාබනික පොහොර වලින් හදපල්ලා කියලා. ඒ වෙලාවෙත් මගේ පොහොර කොට ගාවට ඇවිල්ලා ටේප් පටි ඇදලා අපේ මහතුරු උස දිග පල්ල මැල්ලා කිව්වා අම්මට සිරි මෙන්න තියෙනවා පොහොර කොට. අපි මේක ආධාරයක් කරන්න පුළුවන් උදව්වක් කරන්න ලක්ෂ 30ක ලෝන් එකක් දෙනවා අරකයි මේකයි කිව්වා මං කිව්වා අපේ මහත්තයෝ උඹලා දෙන එකක් දීපල්ලා හැබැයි මම පස්සේ එන මිනිහෙක් නෙමෙයි ඔය ඉන්න නිලධාරි ටික බෝලින් කරලා මේ අවුරුදු 15 17 ටික අහලා බලන්න මේ පුරාණගම ආරච්චි මහත්තයාට මොන හරි මේ කොම්පෝස් සම්බන්ධව දීලා තියෙනවද කියලා මොකද මං අපි අම්මලා තාත්තලෙන් ආපු ඉඩ කඩම් වලින් අස්සද්දලා කන්නේ ඉගෙනගෙන රස්සාවල්ලා නම් අපේ ගෙවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ ඒක නිසා කාටවත් කඩේ යන්න ඕනේ නැහැ බොරුවට දියව් කියලා ඒතකොට මේ උද්ඝෝෂණ කරනවානේ ඒ දියව් කියලා උද්ඝෝෂණ මහත්තයා ඉස්සර කාලෙත් ඕක තිබ්බ. ඕව ගැන ගණන් ගන්න දෙයක් නැහැ. කරන එක කරනවා මහත්තයා. ඔය දියව් කියන්නේ ඔය අතරම ඉන්නවා අපේ දේශීය වීකරණෙත් අතරින් පතර මම දැකලා තියෙනවා. මේ ඊයේ පෙරේද අනුරාධපුරත් එහෙ තිබ්බ දියව් කියලා උද්ඝෝෂණයක්. ඒකේ මේ අපේ දේශීය වී සම්බන්ධ ඉහළ පෙළේ වැඩ කරන මහත්තයෙකුත් හිටියේ. ඉතින් එයාලා දේශපාලන ප්‍රශ්නයක් උතන තියෙනවා. මට නම් දේශපාලනයක් නැහැ අතරම.
එහෙම දේශපාලනයක් කරන්නේ බැරි මිනිස්සු. වගා පාලනයක් විතරයි. වගා පාලනයක් මං කරලා යනවා. ඒකින්ද මේ පළාතේ ඉන්න ගොවිය සේරම මං ගැන දන්නවා. අනුරාධපුර විතර නෙමෙයි ලංකාවේ දකුණේ මේක ගාල්ල මාතර ඉඳලා එනවා මහත්තයා වීටි කියන්නේ. දැන් මේ ගිය කන්නේ සෝඳල් ටික කරලා මම කුඹුරෙන් එළියට ගන්න හම්බුන්නේ නැහැ. ගාල්ලේ ඉඳලා මහත්තයෙක් ඇවිල්ලා වාහනේ නතර කරගෙන මගේ වී ටික ඉල්ලනවා. මොකද උර ටික වහලා තියෙනකොට සුවඳල් වල සුවඳ වටේට එනවා. මේ මහත්තයා කියන මේකේ තියෙන සුවඳල්මයි. මට බලන්න ඕනේ මට මේ වී ටිකක් දෙන්න. මේ කුඹුරෙන් එළියට ගත්තේ නැහැ. ඇත්තම බොරුවද තියෙන්නේ? ඈ බොරුවද මේ තියෙන්නේ? බොරුවක් තියෙන්නේ. වැඩ කරන මිනිහට එහෙම ලවත් දෙයක් නෑ මහත්තයා. මට නම් මම නම් කියන්නේ වැඩ කරන මිනිස්සු මාත් එක්ක ඉන්නවා සාමාන්‍ය ලක්ෂයක් හමාරක් විතර දේශීය වීකරණය වුන් කාබනික පොහොර වලින් කරන්නේ වුන් ඒ එකෙකුටත් මේක ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. ප්‍රශ්නයක් ඇති උනේ මේ වැඩ කරන අපෙන් අහලා නෙමේ මේ කාබනික පොහොර රටට දෙන්න ඕනේ කියලා කිව්වේ. මේ කාබනික පොහොර රටට දෙන්න ඕනේ කියපු එකෙක්වත් දන්නේ නැහැ කාබනික පොහොර කියන්නේ මොකක්ද කියලා. කාබනික පොහොර කියලා කියන්නේ මහත්තයෝ මිනිස්සු හදලා විකුණන එක. අපි දාන්නේ ජෛව පොහොර. ජෛව පොහොර කියලා කියන්නේ අපි හදාගෙන දාගන්න එක. ඒකට වෙළඳාමක් නැහැ නේ මහත්තයෝ ජෛව පොහොර වලට. අපි විසින් හදාගන්න එකක් තියෙන්නේ. ඉතින් මේ ඉහළ පෙළේ නිලධාරී ජනාධිපතිලා ඔය කුෂිකර්ම ඇමතිලා ලේකම්ලා කියන අරුමුන් සේරම ඇහුවනම් ආරච්චි මහත්තයා මේ කාබනික පොහොර වලින් ගොවිතැන් කරන්නේ කොහොමද අපේ රටේ කියලා කිව්වනම් මම කියලා දෙනවා අපේ රටේ පළාත් 9ටම B වර්ග 9ක් තියෙනවා වගා කරන. ඒ B වර්ග 9ට ඕන කාලගුණය තියෙනවා. ඒ කාලගුණයට හරියන විදිහට තමයි මේ වගේ පස හැදිලා තියෙන්නේ. එහෙනම් මෙහෙට අදාළ තියෙන වී ටික අපි දන්නවා. ඒව තමයි අපි වගා කරන්න ඕනේ. එතකොට මේකට පොහොර ඕනේ නැහැ අපිට. තෙත් කලාපේ හදන පොහොර වලට මේ වී වලට පොහොර ඕනේ නැහැ. මේක කවලම් කරගෙන මුම් හත් කට්ටුවක් විදිහට යන්නේ. ඒ පළාතට ඕනේ වී ටික තියෙනවා. ඒ පළාතේ පස් ටික තියෙනවා. දැන් හොඳම දේ මහත්තයෝ අපි කොම්පෝස්ට් හදලා ඒ කියන්නේ ජෛව පොහොර කියන එක හදනකොට මේ කුඹරට දානවනම් මේ කුඹරෙන් පස් පොල් කට්ටක් අරන් ගිහලා අරකට දාන්න ඕනේ. එතකොට තමයි මේ කියන සුද්ධ ජීවීන් මේ පොහොර ගොඩේ ඉන්නේ. එතකොට තමයි මේ පොහොර ගොඩේ ව්‍යාප්ත වෙලා ඒවා කාලා ඒවා ප්‍රසාරණය කරලා සියලු දේවල් කරගත්තා. ඒකෙන් ගෙනලා අපි වටේටම මේ සුද්ධ ජීවීන් ටික හිනවා. ඊට පස්සේ මේ පොළොවට ආවේනික වෙච්ච සත්තු ටිකක් මේක හැදෙනවා. අල්ලපු කුඹුරේ ඉන්න එක ඌත් කරන්න ඕනේ. ඒකෙන් වස් පොල් කට්ටක් අරන් ගිහිල්ලා ඌ කොම්පෝස්ට් කොටට දාගෙන ඒක හදාගෙන ඒකට ඉහ ගන්න. මේක මේ සුද්ධ ජීවීන් බෝ කරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ කුඹුරේ වල් නම් මගේ තරමට උස තියෙනවා. මං කවදා වල් ගිනි තියෙන මිනිහෙක් නෙමෙයි. වල් ගස් ටික පොළොවට යට කරනවා පස් පිටල්ලත් එක්ක. ඊට පස්සේ ගැඩවිලා මේවා ටික සේරම කාලා අසූචි විදිහට එළියට දානවා. MOP TSP යූරියා කියන සාන්ද්‍රණය එළියට දාන්නේ. ඒ සාන්ද්‍රණය තමයි මගේ ගොයම හැදෙන්නේ. මං කවදාවත් මේ බලන්න මගේ කුඹුරක වල් ගහ පුච්චලා තියනවද කියලා. පුච්චන්න දෙන්නේ නැහැ මම. පුච්චපුවම සත්තු ටික පිරිසිලා යනවා මහත්. ඊට පස්සේ ආයේ මේක කරගන්න හම්බෙන්නේ නැහැ අපිට. අමු තනකොළ කුණු වෙන්න ඕනේ. පොහොරක් හැදෙන්න නම්. රටට සල්ලි රටේ සල්ලි ටික පිටරට යවන්න අවශ්‍යතාවයක් නැත. ඔව් ඉතින් මෙහෙම රටේ සල්ලි ටික ඇත්ත කතන්දරේ මහත්තයා දන්නවද මේ ලෝකේ වැඩිම කිරි නිෂ්පාදනය කරපු රට සෝමාලියාව. ගුණාත්මක භාවයෙන් වැඩිම කිරි තිබ්බේ සෝමාලියාව. ඒ රටේ කිරිහින්දා ඒ රට නැගිලා හිටලා සංවර්ධිත රටක් බවට පත් වෙලා තිබ්බ එක කාලෙක. ඊට පස්සේ ඔය පිටරට මිනිස්සු ඒ රටටත් කරේ දුන්නා කිරි හරක් ටික. දීලා ඒ රටේ අර ගුණාත්මක හරක් ටික වඳ වෙනකම් මේ කිරි හරක්ට පණු පෙති ටික, ඛනිජ කැට ටික, එතකොට මේ පුන්නක්කු ටික මේවා දේවල් නොමිලේ ලබා දුන්නා ඒ රටට. දීලා ඊට පස්සේ අර ජර්සි, පීසියන්, සහිවාල් කියන හරක්ගෙන් කිරි ප්‍රමාණය වැඩි කරගත්තාට පස්සේ උන්ගේ දේශීය හරක් ටික මැරලා ගියාට පස්සේ මේ පිටරට එවුන් කරේ වැඩි සෝමාලියාවට අර පණු බෙහෙත් දෙන එක නතර කරා. ඛනිජ කැට ටික දෙන නතර කරා. සිංචන ටික නතර කරාට පස්සේ ඒ රටේ කිරි නිෂ්පාදනය වැටුණා. අද ඒ රට තමයි අන්ත දුප්පත් රටක් බවට පත් වෙලා තියෙන්නේ. 1820 කියනකොට අපේ රට මුළු ලෝකෙම පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වෙන්නේ. සංවර්ධිත කියන ලේබල් එක අපිට එනවා. මේක දැක්කා පිටරට එවුන් ටික. උන් දැකලා මේකට කෙලින්න ඕනේ කියලා හිතලා තමයි මහත්තයෝ මේකට ගෙනලා බට් වී දීලා රසායනික පොහොර ටික දීලා අපේ දේශීය වී ටිකයි දේශීය අපි හදාගත්ත පොහොර ටිකයි නැති කරේ. දැන් උන්ගේ වැඩේ උන් කරගත්තට පස්සේ අපේ උන් පිස්සු බල්ල වගේ දුවනවා අනේ අපිට මේ අරක දීපල්ලා මේක දීපල්ලා කියලා. හැබැයි ඉතින් අපි නම් එදා ඉඳලම අපේ වැඩේ කරගෙන ගිහින් අපි ඔය එකෙක් ගියොත් පස්සේ යන්නේ නැහැ. ඒ වගේම තමයි කිරි ටිකටත් නේ. කිරි ටිකටත් ඒක අපේ දැන් ඔය කිරිවල ගුණය බලනකොට පැට් එක කියලා එකක් නේ කියන්නේ. අපේ බටු හරකකින් ගන්න කිරිවල පැට් එක වැඩි මහත්යෝ. ඔය JCPCN උන්ට වඩා. ඉතින් කවදා හරි දවසක කිරිවලටත් ඔය ප්‍රශ්නේ උදා වෙනවා. මගේ නම් දැන් හරක් 55ක් 60ක් විතර ඉන්නවා. උන් මං හරම් මස් කඩේට දක්වන්නෙත් නැහැ.
මේ එක එකාට අයාලේ අරින්න දෙන්නෙත් නැහැ. මිනිස්සු දාලා බලාගෙන ඉන්න. උන්ගේ කිරි තත්ත්වය හොඳ තත්ත්වයේ තියෙනවා. දැන් 10 12 දිනක් උන්ගේ කිරි අරන් ජීවත් වෙනවා. ඉතින් තව ටික දවසක් ගියපුවාම මේ උන්ගේ කිරි මට්ටම හොඳ තත්ත්වයකට එනවා. පිටිකිරි බොන්නේ අපේ කට්ටිය මැරෙනකම්ම. පිටිකිරි බොන්නේ කියන්නේ මහත්තයෝ අපේ රටේ ඉන්න ඔක්කොම බබාලානේ. ඒකයි. කිරි බොන්නේ බබාලා. මුන්ට මේ උදේ පාන්දර නැගිට්ටම අනුරාධපුර පොළොන්නරුව පැත්තේ වුණ උදේ පාන්දර නැගිට්ටාම ඔය නීර මුල්ලිය ටිකක් පොල් පලා ටිකක් අහර මේ බිව්වන රාත්‍රියේ ඔය කට ගැස්මක් කාලා රාරක්කු ටිකක් බීපු ඒ ඇඟේ උස්නේ නිමිලා යනවා. මූත්‍රා බොක්ක පිරිසුදු වෙනවා. මුන් ඒක කරන්නේ උදේ පාන්දර නැගිට ගමන් මම රට තින් එකක් ගෙනලා ඒක දිය කරලා බොනවා. බිව්වට පස්සේ මුන්ගේ වගොඩ වල තිබ්බ අර විස ඔක්කොම එහෙමම තියෙනවා. ඊට පස්සේ වගොඩු අමාරුව කියනවා. මූත්‍රා අමාරුව කියනවා. බොක්කේ ගල් කියනවා. ඒකයි ඔය. වකුගඩු ටික දිය වෙන්නේ සමහරට ඇත්තටම ඉස්සර තිබුණාද අහපු ගාඩිය වකුගඩු අමාරු. අපේ අමාරුව අපේ කාලේ ලෙඩක් විදිහට යකා ගැහුවා කියන එක තමයි අපිට තිබ්බේ. ඒ යකා ගැහුවා කියලා කියන්නේ මහත්තයෝ මේකේ යක්කු එතකොට රාක්ෂයෝ නාග දේව කියන කොටස් හතරක් අපේ ඉන්නකොට කුම්බාණ්ඩෝ කියලා ටිකක් හිටියා මැරිච්චිය උන් ටික. උන්ට ආත්ම ගන්න බැරුව හිටියනේ පින්මදි වෙලා. උන් ඉතින් බැල්ම හෙල එක එකාගේ පස්සේ නැගලා ඉන්නවා. උන් කරන පින් වැඩවලදී උන්ට උදව් කරලා පින් කුසල් එකතු කර ගන්නවා. ඔහොම කරලා තමයි උන් මිනිස් ආත්මයක් ලබා ගත්තේ. අපේ මහයුන් අපිට කියලා දෙන්නේ. ඉතින් අපි ඔය තනි පංගලමේ වැව් බැම්මක් උඩින් රතු පාට ඇඳුමක් ඇඳගෙන කොණ්ඩේ කඩාගෙන ගියපන් උන්ගේ බැල්ම වැඩි වෙනවා. ඊට පස්සේ ඔය තෙල් දාපු බැදපු කෑම තනි පංගලෙ මිදගෙන ඔය ගස් යට ගල් උඩ ඉඳලා කෑවොත් අපිට ඔය කුම්බාණ්ඩෝන්ගේ බැල්ම වැඩි වෙනවා. ඒ වැඩි වෙනාට පස්සේ උන් කියන දේ තමයි අපි කරන්න ඕනේ. බැරි වෙලාවත් අපි උන්ගේ වචනෙට පිටින් යමක් කරන්න ගියොත් යකා ගැහුවා කියලා ඒකට කියනවා අපි. එතකොට ඉතින් මැරිලා වැටලා ඉන්නවා තැනින් තැන මේ එහෙම දේවල්. ඒ වගේ ඉතින් හැමදාම නෑ. ඉතින් අවුරුදු 7-8කට එකෙක් වගේ තමයි එහෙම උනේ. දැන් කොහොමද මැරි වැටෙන්නේ? ඔව් දැන් ඉතින් මැරි වැටෙන්නේ ඒරොප්පෙන් ගෙනාවු කාලා උන්ගේ දේවල් වලට ගැටිකම් කරපේ උන් ඉතින් තැන තැන මැරි වැටෙන නැත්තම් මහත්තයෝ දූපතක් වෙච්ච අපේ රටට පිට රටක තිබේ වසංගතයක් එන්න විදියක් නෑනේ නේද? අපේ රට මුහුදෙන් වට වෙලා තියෙන්නේ වසංගතයක් එන්න බෑ. මීටරයක් දුරින් ඉඳලා හැදෙන්නේ නෑ කියනවනම් යකෝ මේ මුහුදෙන් එහා පැත්ත එකක් අපිට එන්නේ කොහොමද? මුන් ඔක්කොම පිට රටේ උන්ගේ දේවල් ලෙව ගන්න ගිහින් හින්දා. අපේ අර රාවණ යුගයේ ඉඳලා ආව පරම්පරා හතරෙන් යක්ෂයි රාක්ෂයි කියන ගෝත්‍ර දෙක තියෙන්නේ. ආන්ගේ ගෝත්‍ර දෙකේ අපේ ජයසිරි මහ හාමුදුරුවෝ ආරක්ෂා කරගන්න දුන්නා අංගම් හටන් කලාවේ නන්දි මිත්‍රයෝදය ගම. මේ සියමල දමන ගම. මේ ගම වටේ හිටු පිරිස තමයි මේ ඉන්නේ. මේ අයගේ මූණවල වලින් පේනවනේ වැඩි උස යන්නේ නැහැ. මුළු මූණෙම රවුල තියෙනවා. ඇඟේ රෝම කූප තියෙනවා. කළුයි වැඩ කරන්න ගියපහම කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. එතකොට මේ කට්ටිය තමයි රාක්ෂ අංගංකාරයෝ කියලා කිව්වේ. ආන් එයාලගේ ඥානමේ තියෙන්නේ. රාක්ෂ අංගංකාරයෝ. ඔව් ඒ අයගේ දැන් ඉතුරු වෙලා ඉන්නවා අහමී ගස්සව, හල්මිල්ල වැව, රොට වැව, අඹ ගස්සව, පුස්තිඋල් වැව, ආසිරිගම, තෙල්හවඩියාව, ඊගාවට සාලිය වැව. ඔය ටිකේ ඉන්නේ ඒ කට්ටිය. මේ කොල්ල නම් දන්නේ නැති ඇති උන්ගේ පරම්පරාව කොහොමද කියලා. මම දන්නවා ඉතිහාසය හොඳට.